4. ශ්‍රී භාග්‍ය දක්නවුන්ට සතුට ඇති කරන්නා වූ නැවත නැවත දැකීමේ ආසාව ඇති කරන්නා වූ රූප ස්වභාව හා ශරීර වස්ත්‍ර වාසස්ථාන පරිභෝග භාණ්ඩ යන මේවායේ පිරිසිදු බව ගමන ආදී ඉරියව් පැවැත්වීමේ ශෝභනාත්වය කතා කිරීම බැලීම් සිනාසීම් ආදී ක්‍රියාවන්ගේ ශෝභනත්වය යනාදිය ශ්‍රී භාග්‍ය යටතට ගැනේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් හා 80 අනුව්‍යංජන ලක්ෂණයෙන්ද කේතුමාලා ව්‍යාම ප්‍රභා අශීති හස්ත ප්‍රභා යන රශ්මීන්ගෙන්ද යුක්ත වන තථාගත දේහය ඊතා ශ්‍රීමත්ය. අන් මිනිසෙකුට තබා දෙවියෙකුට බ්‍රහ්මයෙකුටද එබඳු ශ්‍රීමත් ශරීරයක් නැත. භාග්‍යවතුන් වහන්සේ තීර්ථක දමනය පිණිස යමා මහ පෙළහර කොට තව්තිසා දෙව්ලොවට වැඩවදාරා සක්දෙව් රජුගේ පාණ්ඩු කම්බල සෛලාසනයෙහි අභිධර්ම දේශීම සඳහා වැඩහුන් කල්හි දසදහසක් සක්වලින්ම පැමිණි දේව බ්‍රහ්මයෝ උන්වහන්සේ වටා සිටගත්හ. ඒ මහා පිරිසෙහි රූප ස්වභාවයෙන් තථාගතයන් වහන්සේ යටපත් කළ හැකි එක දෙවියෙකු එක බ්‍රහ්මයෙකු නොවූ බවත් සකල දේව බ්‍රහ්මයන්ගේ රූප ස්වභාව ඉක්මවා තථාගතයන් වහන්සේම බැබළුන බවත් පහත ප්‍රකාශිතය. තාව තින්සේ යදා බුද්ධෝ සීලායන් පාණ්ඩු කම්බලේ පරිච්ඡත්තක මූලම්බී විහාසි පුරිසුත්තමෝ දසසු ලෝක ධාතුසු සන්නිපතිත්වාන දේවතා පෛරුපාසන්ති සම්බුද්ධං වසන්තං නග මුද්දනී න කෝචි දේවෝ වන්නේන සම්බුද්ධං අතිරෝචති සබ්බේ දේවේ අධිග්ගයිහ සම්බුද්ධෝව විරෝචති. තථාගතයන් වහන්සේගේ දේහෙහි අන්‍යයන්ගේ සිත් ඇදගන්නා ශක්තිය කොතරම්ද කියතොත් උන්වහන්සේ පිඬුසිඟා වඩනා දුටු වක්කලි නම් බ්‍රාහ්මණයා උන්වහන්සේගේ රූසිරි බලබලා සිටීමේ ආශාවෙන්ම පැවිදි විය. පැවිදි වූ වක්කලි අන්‍ය භික්ෂූන් මෙන් කමඨහන් වැඩීම ආදීෙහි නොයදී තථාගතයන් වහන්සේ දැකිය හැකි තැන්වලම වෙසෙමින් උන්වහන්සේගේ රූසිරු බැලීමෙහිම යෙදුනේය. තථාගත දේහය හොබවන මහා පුරුෂ ලක්ෂණ දෙතිස මෙසේ ලක්කන සූත්‍රයෙහි වදාලා ඇත්තේය. එක ඉද භික්ඛවේ මහා පුරිසෝ සුප්පතිට්ඨිත පාදෝ හෝති යම්පි භික්ඛවේ මහා පුරිසෝ සුප්පතිට්ඨිත පාදෝ හෝති ඉදම්පි භික්ඛවේ මහා පුරිස ලක්ඛණං භවති. දෙක පුනච පරං භික්ඛවේ මහා පුරිසස්ස හෙට්ඨා පාද තලේසු චක්කානි ජාතානි හොಂತಿ සහස්සාරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාර පරිපූරානි යම්පි භික්ඛවේ මහා පුරිසස්ස හෙට්ඨා පාද තලේසු චක්කානි ජාතානි හොಂತಿ සහස්සාරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාර පරිපූරානි ඉදම්පි භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛණං භවති. 3 පුනච පරං භික්ඛවේ මහා පුරිසෝ ආයතපන්හි හෝති. 4 දිගංගුලී හෝති. 5 මූද තලූත හත්ත පාදෝ හෝති. 6 ජලා හත්ත පාදෝ හෝති. 7 උසංක පාදෝ හෝති. 8 ඒනි ජංගෝ හෝති. 9
ටිතකෝව අනෝ මන්තෝ උබෝ හි පානිතලේහි ජන්නුකානි පරිමසති පරිමජ්ජති. 10 කෝසෝ හිත්ත වත්ත ගුයිහෝ හෝති. 11 සුවන්න වන්නෝ හෝති කංචන සන්නිහත්ත වෝ. 12 සුකුමච්චවී හෝති සුකුමත්තා කායේ රාජෝ ජල්ලං න උපි ලම්පති. 13 එකක ලෝමෝ හෝති එකකානි ලෝමානි ලෝම කූපේසු ජාතානි. 14 උද්දග්ග ලෝමෝ හෝති උද්දග්ගානි ලෝමානි ජාතානි නීලානි අංජන වන්නානි වත්තානි දක්ඛිනා වත්ත ජාතානි. 15 බ්‍රහ්මු කුජ්ජ ගත්තෝ හෝති. 16 සන්තුස්සදෝ හෝති. 17 සීහ පුබ්බංග කයෝ හෝති. 18 චිත්ත තරංසෝ හෝති. 19 නිග්‍රෝධ පරිමණ්ඩලෝ හෝති යාව තක්ක වස්ස කායෝ තාව තක්ක වස්ස භ්‍යාමෝ යාව තක්ක වස්ස භ්‍යාමෝ තාව තක්ක වස්ස කයෝ හෝති. 20 සමවත්තක් කන්දෝ හෝති. 21 රසග්ග සග්ගී හෝති. 22 සීහ හනෝ හෝති. 23 චත්තාලීස දන්තෝ හෝති. 24 සමදන්තෝ හෝති. 25 අවිවර දන්තෝ හෝති. 26 සුසුක්ක දාටෝ හෝති. 27 පහූත ජීවහෝ හෝති. 28 බ්‍රහ්මස්සරෝ හෝති කරවීක හානි. 29 අබිනීල නෙත්තෝ හෝති. 30 ගෝපකූමෝ හෝති. 31 උන්නා බමුකන්තරේ ජාතා හෝති. උදාතා මුදුතුල නීබා ඉදම්පි භික්කවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්කණං භවති. 32 පුනච පරං මහා පුරිසෝ උන්හි සසීහෝ හෝති යදම්පි භික්කවේ මහා පුරිසෝ උන්හි සස්සීසෝ හෝති. ඉදම්පි භික්කවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්කණං භවති. ඉමානි කෝතානි භික්කවේ ද්වත්තිංස මහා පුරිස ලක්කන මහා පුරිසස්ස මහා පුරිස ලක්කනානි. එක විස්තරය. 1 සුප්පතිට්ඨිත පාදෝ. සාමාන්‍ය ජනයා පය බිම තබන කල්හි පයෙහි අග හෝ විලුඹ හෝ පාර්ශවයක් හෝ පළමුවෙන් පොළවට පැමිණේ. බිම තැබූ කල්හිද මැද පොළොවෙහි නොසැපී උස්ව සිටී. තථාගතයන් වහන්සේ පය බිම තබන කල්හි සෑමතැන එකවර පොළොව ස්පර්ශ කළයි. මැද උස්ව නොසිටී. මේසෙන් හැන්දක් මෙන් හැමතැනින් පොළොව ස්පර්ශ කළ ගෙන සිටී. මේ සුප්පතිට්ඨිත පාදාතා නම් වූ මහා පුරුෂ ලක්ෂණයයි. 2 හෙට්ටා පාද තලේසු චක්කානි ජාතානි. තථාගතයන් වහන්සේ යටිපතුල් යුවලෙහි දහසක් දැව් ඇති චක්‍ර සටහන් යුවලක් පිහිටා ඇත්තේය. මේ එක් මහා පුරුෂ ලක්ෂණයකි. එය වටා ස්වස්තිකය, ශ්‍රී වස්තය, නන්ද්‍යාවර්තය, සෞස්තිකය, අවතංසය යනාදී මගුල් ලකුණු බොහෝ ගණනක් පිහිටා ඇති බව අටුවාවල කියා ඇත්තේය. 3 ආයතපන්නී. දික් වූ විලුඹ ඇති බව එක් මහා පුරුෂ ලක්ෂණයකි. සාමාන්‍ය ජනයාගේ අක් පතුල් දිගය. විලුම් මත සිහින් කකුල් පිහිටා ඇත්තේය. ඇතමුන්ගේ විලුම් මදක් ඇත්තේය. ඇතමුන්ගේ විලුම් සෑසෑ දැමුවාක් මෙන් පෙනෙන්නට නැත. තථාගතයන් වහන්සේගේ පතුලෙන් දෙකෙන් කොටසක් ඉදිරියට ඇත්තේය. තුන්වන කොටසෙහි සිහින් කකුල් පිහිටා ඇත්තේය. ඉන් පස්සට විලුඹ පතුලෙන් හතරෙන් කොටසක් ඇත්තේය. එය ලියවන ලද්දක්සේ ශෝභන ලෙස පිහිටා තිබේ.
4. දිගංගුලි සෙස්සන්ගේ ඇඟිලි සමහරක් දික්ය සමහරක් කෙටිය. බුදුරදුන්ගේ අත්පාවල ඇඟිලි මුල මහත්ව අග සිහින්ව දිගින් සමව පිහිටා ඇත්තේය. 5. මුදු තලුන හත්ත පාදෝ බුදුරදුන්ගේ අතුල් පතුල් උපන් සැටියේ දරුවෙකුගේ අතුල් පතුල් මෙන් මෘදුව ඇත්තේය. 6. ජාල හත්ත පාදෝ බුදුරදුන් අතෙහි ඇඟිලි 4 හා පයේ ඇඟිලි පස දක්ෂ ශිල්පියෙකු විසින් ලිය වූ පොළු යොදා කළ කවුළුවක අක්මුල් හා ගැට එක පෙළට පවත්නාක් මෙන් අක්මුල් හා සන්ධිස්ථාන එක පෙළට සමව පිහිටා ඇත්තේය. 7. උස්සංක පාදෝ බුදුරදුන්ගේ පාදයෙහි ගොප් ඇට අන්‍යයන්ගේ ගොප් ඇට පිහිටි තැනට ඉහළින් පිහිටා ඇත්තේය. සෙස්සන්ගේ ගොප් ඇට පයේ පහළ පිහිටා ඇති බැවින් පතුල් තද වී ඇත්තේය. පහසුවෙන් ක්‍රියා කරවිය නොහැක්කේය. බුදුරදුන්ගේ පාවල ගොප් ඇට ඉහළින් පිහිටා ඇති බැවින් පතුල් පහසුවෙන් ක්‍රියා කරවිය හැකිය. ගමන් කරන කල්හි සෙස්සන්ගේ පතුල් ඇතුන්ගේ මෙන් පිටිපසට පමණක් පෙනේ. ඉදිරියෙන් නොපෙනේ. බුදුරදුන් වඩිනා කල්හි උන්වහන්සේගේ පතුල් ඉදිරි පසු දෙකින්ම දැකිය හැකිය. 8. ඒනි ජංගෝ සෙස්සන්ගේ සිහින් කකුල් පිටිපසින් මස් ගොබයකින් යුක්ත වී ඉදිරිපස ඇට මතු වී ඇත්තේය. තථාගතයන් වහන්සේගේ ජංගාවෝ ඒනි නම් මුර්ගයන්ගේ ජංගාමෙන් මසින් වට වී ඇත්තාහ. 9. ටිතකෝව අනෝමන්තෝ උබෝහි පනිතලේහි ජන්නුකානි පරිස්සති පරිමජ්ජති සෙස්සන්ට පිටගෙන තමන්ගේ දන නොනැමී අත නොගෑ හැකිය. තථාගත ශරීරය හිටගෙන නොනැමී දන අතින් පිරිමැදිය හැකි පරිදි ඇත්තේය. එය පමණට වඩා අත් දික්ව පිහිටීමක් ලෙස නොසැලකිය යුතුය. එයට සුදුසු වන පරිදි තථාගත ශරීරය පිහිටා ඇති බැවින් උන්වහන්සේට එසේ කළ හැකිය. 10. කෝසෝ බීත වත්ත ගුයිහෝ තථාගතයන් වහන්සේගේ පුරුෂ ව්‍යංජනය ගවයන්ගේ ඇතුන්ගේ මෙන් කෝෂයකින් වැසී ඇත්තේය. 11. සුවන්න වන්නෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ඔපලා ඇති ස්වර්ණයක් මෙන් ස්වර්ණ වර්ණ වන්නේය. 12. සුකුම චවි තථාගතයන් වහන්සේගේ සම ඊතා සියුම්ය. එබැවින් එහි දූලි ආදිය නොතැවරෙයි. නෙළුම් පතට වැටෙන දිය බිඳු එහි නොඇලී පෙරලී යන්නාක් මෙන් තථාගත ශරීරයට පැමිණෙන දූලි එහි නොඇලී ඉවත් වෙයි. එබැවින් තථාගත ශරීරය සෑම කල්හි පවිත්‍රව පවතින්නේය. උන්වහන්සේ අත්පාසේදීම කරන්නේ ජල ස්නානය කරන්නේ කය සිසිල් කිරීම පිණිස හා දායකයන්ට පින් සිදුවීම පිණිසය. 13. එකක ලෝමෝ සෙස්සන්ගේ එක ලෝම කූපයක සමහර විට ලෝම 2-3 බැගින්ද වෙයි. තථාගත ශරීරයේහි ඇත්තේ එක් ලෝම කූපයක එක් ලෝම කූපයක් බැගිනි. 14. උංග ලෝමෝ සෙස්සන්ගේ ශරීරවල ලොම් නන් අයුරින් පිහිටා තිබේ. තථාගත ශරීරයේ ලොම් සියල්ල දකුණ අතට කරකැවි අග උඩ බලා සිටිනසේ පිහිටා ඇත්තේය. 15. බ්‍රහ්මුජ්ජු ගතෝ බොහෝ දෙනාගේ ශරීර ඉදිරියට හෝ පස්සට නැමී බර වී තිබේ.
සමහරුන්ගේ ශරීර පැත්තටද නැමී තිබේ. ඇතැම්හු පස්සට නැමුණු ශරීරය නිසා නිතර උඩ බලා සිටිති. උඩ බලා ගමන් කරති. මහා පුරුෂ ශරීරය බ්‍රහ්මයාගේ ශරීරය මෙන් ඍජුව පවතී. තථාගතයන් වහන්සේගේ දේහය එසේය. 16 සන්තුස්සදෝ පිටි අත් දෙක පිටිපතුල් දෙක උරහිස් දෙක ස්කන්ධය යන හත් තැනම තථාගත ශරීරයේහි ඇට නහර මතු නොවී පිරී පවතී. එය සත්තුස්සද නම් මහා පුරුෂ ලක්ෂණයයි. බොහෝ දෙනාගේ ශරීරවල ඒ ස්ථානයන්හි ඇට හෝ නහර හෝ මතු වී ඇත්තේය. 17 සීහ පුබ්බද්ද කායෝ සිංහ ශරීරයේ පූර්වාර්ධය පරිපූර්ණය, පිටිපස අපරිපූර්ණය, දුබලය. තථාගතයන් වහන්සේගේ සකල ශරීරයම සිංහ ශරීරයේ පූර්වාර්ධයසේ පරිපූර්ණය. 18 චිතාන්තරංසෝ සෙස්සන්ගේ පිට මැදින් වල ගැසී දෙකට බෙදී ඇත්තේය. තථාගතයන් වහන්සේගේ පිට මසින් පිරි ලෑල්ලක්සේ සමව පිහිටා ඇත්තේය. 19 නිග්‍රෝධ පරිමණ්ඩලෝ නුගගස 60 රියනක් උස නම් 60 රියනක් පළල් වන්නේය. 80 රියනක් උස නම් 80 රියනක් පළල් වන්නේය. දිග පළලින් සමාන වන නුගරුකක් මෙන් තථාගත ශරීරයද සමව පිහිටා ඇත්තේය. තථාගත දේහයේ උස යම් පමණ නම් බඹයද එපමණම වේ. බඹය යම් පමණ උස නම් බඹය යම් පමණ නම් උසද එපමණ වේ. උසත් බඹයත් සමව පිහිටා ඇත්තේය. සෙස්සන්ගේ බඹය හෝ දික් වෙයි. ශරීරය හෝ දික් වෙයි. ශරීරයත් බඹයත් සම නොවේ. 20 සමවත්තක්ඛන්தோ ඇතැම්හු කොකුන් මෙන් දික් ගෙල ඇත්තෝය. ඇතැම්හු වක් වූ ගෙල ඇත්තෝය. ඇතැම්හු පුළුල් ගෙල ඇත්තෝය. කතා කිරීමේදී ඔවුන්ගේ ගෙලෙහි නහර මතුවෙයි. හඬ මහත්ව මිහිරිව නොනැගෙයි. තථාගතයන් වහන්සේගේ ගෙල රන් කලසක කරසෙයින් වට වී පිහිටා ඇත්තේය. කතා කිරීමේදී නහර මතු නොවේ. එයින් මහත් වූද මිහිරි වූද හඬ නැගෙයි. 21 රසග්ග සග්ගී භාග්‍යවතුන් වහන්සේගේ 700ක් රසනහර එනම් ආහාර ඕජාව ශරීරයේ පතුරවන නහර උඩුකුරුව ගොස් ග්‍රීවයට අක් පැමිණ පිහිටා තිබේ. එබැවින් තල ඇටයක් පමණ වූද ආහාරයක් දිවෙහි තැබුවහොත් එහි රසය සකල ශරීරයේම පැතිරෙයි. දුෂ්කර ක්‍රියා කර කාලයේදී බෝසතාණන් වහන්සේට එක් බත ඇටයකින් මුං තැබූ දිය ස්වල්පයකින් යැපිය හැකි වූයේ මේ මහා පුරුෂ ලක්ෂණය නිසාය. සෙස්සන්ගේ රසනහර එසේ පිහිටා නැති බැවින් ඔවුන් ගන්නා ආහාරයේ ඕජාව සකල ශරීරයේ නොපැතිරෙයි. එබැවින් ඔවුහු රෝග බහුලයෝ වෙති. 22 සීහ හනු සිංහයාගේ යටිහක්ක සම්පූර්ණය, උඩුහක්ක අසම්පූර්ණය. සිංහයාගේ යටිහනුව මෙන් මහා පුරුෂයාණන්ගේ උඩු යටි හනු දෙකම පුර 15 දිනේ සඳ මඩල මෙන් සම්පූර්ණව ඇත්තේය. 23 චත්තාලීස දන්තෝ සෙස්සන්ට හනු අපරිපූර්ණ බැවින් ඔවුන්ට දත් දෙතිසක් වුවද 30ක් වුවද 28ක් පමණ වුවද ප්‍රමාණ වන්නේය. තථාගතයන් වහන්සේගේ හනු පරිපූර්ණ බැවින් එක් එක් හනුවක දත් 20 බැගින් දත් 40ක් ඇත්තේය. 24
සමදන්තෝ සෙස්සන්ගේ ඇතැම් දත් මිටිව ඇතැම් දත් උස්වද නොසම ලෙස පිහිටා ඇත්තේය. තථාගතයන් වහන්සේගේ සම 40 දන්තයෝ උස් මිටි නැතිව එක් පෙළට මැනවින් පිහිටා සිටින්නාහ. 25 අවිවර දන්තෝ බොහෝ දෙනාගේ දත් එකිනෙකට බැඳ පිහිටා නැත්තේය. ආහාර ගන්නා කලෙහි දත් අතර ආහාර රැඳේ. ඒවා පසුව ඉරටු ආදියෙන් බැහැර කළ යුතු වෙයි. තථාගතයන් වහන්සේගේ දන්තයෝ එකිනෙක එක බැඳ පිහිටා සිටිති. ආහාර වලට රැඳී සිටීමට තැනක් උන්වහන්සේගේ දන්තයන් අතර නැත්තේය. 26 සුසුක්ක දාඨෝ දාඨා යනු තොල් කෙළවර පිහිටා ඇති වට දත් සතරය. ඇතමුන්ගේ දාඨාවෝ විවර්ණ වෙති. තථාගතයන් වහන්සේගේ සතර දාඨාවෝ පහන් තරුවසේ ඊතා සුදුය. උන්වහන්සේ සිනාසන කල්හි ඒවායින් සුදු රැස් විහිදෙන්නේය. 27 පහූත ජීවහෝ ඇතමුන්ගේ දිව පමණට වඩා ඝන හෝ වෙයි, කුඩා හෝ වෙයි, ඉක්මනින් ක්‍රියා කරවිය නොහෙන පරිදි තද හෝ වෙයි. ඔවුනට පිරිසිදු ලෙස උච්චාරණය නොකළ හැකිය. ඇතැම් අකුරු උච්චාරණය නොකළ හැකිය. බුදුරදුන්ගේ දිව වනාහි දික්ද, පුළුල්ද, මෘදුද, සමවද, වර්ණවත්ද වේ. එබැවින් උන්වහන්සේගේ ස්වරය මිහිරිය. සෙස්සන්ට කීමට පැය ගණනක් කාලය ගන්නා දෙය උන්වහන්සේට අසනවුන්ට පැහැදිලි ලෙස තේරුම් යන පරිදි විනාඩි ගණනකින් කිය හැකිය. දිව මෘදු බැවින් තථාගතයන් වහන්සේට එය හකුළුවා පන්හිඳක්සේ කොට නාස්පුඩු පිරිමැදිය හැකිය. කන් සිඳුරු පිරිමැදිය හැකිය. පුළුල් කොට නලල වැසිය හැකිය. 28 බ්‍රහ්මක්සරෝ හෝති කරවීක බාණී ඇතැමකුගේ හඬ වඩුවන්ගේ ඇන ගසන හඬසේ, ටින් කබල් වලට තට්ටු කරන හඬසේ, දර පලන හඬසේ, කවුඩු හඬසේ රළුය, අමිහිරිය. පිත්සෙම් ආදියෙන් අවිහිරයක් නැතිව නැගී එන තථාගතයන් වහන්සේගේ ස්වරය බ්‍රහ්මයාගේ ස්වරය බඳුය. අෂ්ටාංගයකින් යුක්තය. ස්වරයෙහි අංග 8 විස්සට්ට මංජු විඤ්ඤය සවනීයා විසාරිනෝ බින්දු ගම්බීර නින්නාද තේව අට්ටංගිකෝ සරෝ යනුවෙන් අවිධාන පදීපිකාවේ දක්වා ඇත්තේය. සිනිඳු බව, මිහිරි බව, පහසුවෙන් තේරුම් ගත හැකි බව, කනට සැප බව, අවුල් නැති බව, එකතු වී ඇති බවය, ගැඹුරු බවය, නින්නාද ඇති බවය යන මේ 8 ස්වරයෙහි අංගයෝය. අෂ්ටාංගයෙන් යුක්ත වන බුදුරදුන්ගේ හඬ කුරවි කෙවිල්ලන්ගේ හඬ සේ මధుරය. කුරවි කෙවිල්ලා හිමාල වනයේහි වැසෙන පක්ෂියකි. ඌ ඉදුණු අඹවලින් වැස්සෙන පැණි බී තෘප්තිමත්ව ප්‍රියාපත් ගසමින් නාද කරන්නට පටන් ගනී. උගේ හඬ කොතරම් මිහිරිද කියතොත් ඒ හඬ කනහුන් මෘග පක්ෂීහු මත් වූවන් මෙන් එයට ඇහුම්කම් දෙන්නට පටන් ගනිති. තන කන මෘගයෝ කටටගත් තන බිම හෙලා එයට ඇහුම්කම් දෙමින් එහි රසය විඳින්නට පටන් ගනිති. කුඩා සතුන් ලුහු බැඳ දුවන සිංහ ව්‍යාග්‍රාහී වූ එසවූ පා බිම නොතබා එයට ඇහුම්කම් දෙති. මරණ බියෙන් දුවන කුඩා සත්තු නැවතී එයට ඇහුම්කම් දෙති. පියාසර කරන පක්ෂීහු පියාපත් නොගසා ඒ හඬ අසති. දියෙහි මස්හු වරල් නොගසා ඒ හඬ අසති. කරවීක පක්ෂියාගේ හඬට වඩා සිය ගුණයෙන් සහස් ගුණයෙන් තථාගතයන් වහන්සේගේ නාදය වූ බ්‍රහ්ම ഘോഷාව මිහිරිය.
කරවීය පක්ෂියාගේ හඬ ගැන බ්‍රහ්මායු සූත්‍ර අටුවාවෙහි සඳහන් කතාවක් මෙසේය. අසන්දිමිත්‍රා නම් වූ ධර්මාශෝක රජුගේ දේවිය ස්වාමීනි තථාගතයන් වහන්සේගේ හඬබඳු හඬක් කාහටවත් ඇත්තේදැයි මහා සංඝයාගෙන් විචාලේය. එබඳු හඬක් කරවීක පක්ෂියාට ඇත යයිද මහා සංඝයා වදාළහ. ඔහු කොහි වෙසෙද්දැයි දේවිය ඇසුවාය. හිමාලය වනයේහි වෙසෙන බව මහා සංඝයා වදාළහ. දේවිය කරවීක පක්ෂියෙකු බලන්නට කැමති බව රජතුමාට කීවේය. රජු මේ කූඩුවෙහි හිඳ කරවීය පක්ෂියෙක් ඒවායයි රන් කරඬුවක් යැවීය. ඒ අහසින් ගොස් එක් කරවීය පක්ෂියෙකුගේ ඉදිරියේ නැවතින. පක්ෂියා එය තුළට වන් කල්හි කූඩුව පෙරලා අවුත් රජු ඉදිරියේ නැවතින. එහෙත් ඌ ලවා නාද කරවන්නට නොපිළිවන් විය. එකල්හි රජ මේ පක්ෂියා හඬන්නේ කෙසේදැයි ඇසීය. දේවයන් වහන්ස නෑයන් දුටු කල්හි මොවුහු හඬ නගන්නාහ යයි දන්නෝ කීහ. රජතුමා කූඩුව වටා කණ්ණාඩියක් තැබීය. පක්ෂියා උගේ ඡායාව දැක නෑයන් පැමිණියේ යයි සිතා නාද පවත්වන්නට විය. සකල නගරයේම මිනිස්යෝ ඒ හඬ අසා මත් වූහ. අසන්දිමිත්‍රා දේවිය මේ තිරිසන් සතාගේ ස්වරය මෙතරම් මිහිරි නම් සර්වඥතා ඥානයට පත් තථාගතයන් වහන්සේගේ ස්වරය කොතරම් මිහිරි වන්නට ඇත්දැයි බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ඒ ප්‍රීතියෙන්ම සෝවාන් ඵලයේ පිහිටියාය. 29. අබිනීල නෙත්තෝ. බොහෝ දෙනාගේ නෙත් දුමුරු පැහැ ඇත්තේ හෝ බොර පැහැ ඇත්තේ හෝ වෙයි. තථාගතයන් වහන්සේගේ නේත්‍රයන්ගේ මධ්‍ය මණ්ඩලයෝ දිය බෙරළිය මල් සෙයින් නිල් පැහැ ඇත්තාහ. තවද ඒවායේ රන්වන් විය යුතු තැන් කිනිහිරි මල් සෙයින් රන්වන්ය. රතු විය යුතු තැන් බඳු වද මල් මෙන් රතුය. සුදු විය තැන් ඔපලු සක් මෙන් සුදුය. කළු විය යුතු තැන් අඳුන් සේ කළුය. 30. ගෝප භූමෝ. බොහෝ දෙනාගේ ඇස් පමණට වඩා මහත් හෝ කුඩා හෝ වෙයි. ඉදිරියට නෙරා හෝ ගිලී ඇත්තේය. තථාගතයන් වහන්සේගේ අක්ෂි ගුලයෝ එකෙනෙහි උපන් රතු වස්සන්ගේ ඇස් මෙන් ප්‍රසන්න වන්නාහ. ඔපදමා ඇති මැණික් ගුලිසේ සිනිඳුද පැහැපත්ද වන්නාහ. 31. උන්නා බමුක්කන්තරේ ජාතා. තථාගතයන් වහන්සේගේ දෙබම අතර නලල මැද දක්ෂිනාවර්ත ශුභ්‍ර වර්ණ රෝමයක් පිහිටා ඇත්තේය. එය ඌර්ණ රෝම නම් වේ. එය අගින්ගෙන ඇද්දහොත් බාහුවෙන් අඩක් පමණ වන්නේය. ගිතෙල් ගැල් වූ සියවර පෙළූ පුළුන් රොදක්සේ මෘදු වූ ඒ රෝමය එක් මහා පුරුෂ ලක්ෂණයකි. ඒ රන් තැටියක රිදී බුබුලක්සේ බබලන්නේය. 32. උන්හිස සීසෝ. දෙකන්සිලු දක්වා නලල වසා සිටින සෙස්සන්ට නැති විශේෂ මාංශ පටලයක් තථාගතයන් වහන්සේගේ නලලෙහි ඇත්තේය. එය උන්හිස නම් වේ. එය රජුන් බඳින නලල් පටක්සේ දිලෙයි. පශ්චිම භවික මහා බෝසතුන්ගේ ඒ මහා පුරුෂ ලක්ෂණය අනුව රජුන් නලල් පටක් පළඳින්නට පටන් ගත් බවද කියා තිබේ. මහා පුරුෂ ලක්ෂණ දෙතිසකින් යුක්තව ගිහිව සිටියේ සතර මහා දීපයන්ට අධිපති චක්‍රරත්නාදී සප්ත රත්නයන් ඇතිව සක්විති රජෙක් වෙයි. පැවිදි වූයේ නම් ලෞතුරා බුදු වෙයි. මේ මහා පුරුෂ ලක්ෂණ වලින් ඇතැම් ලකුණු සමහර උසස් පුද්ගලයන්ටද ඇතිවේ. බාවරී තවුසාට මහා පුරුෂ ලකුණු 3ක් තිබූ බව කියා තිබේ. බොහෝ බමුණන්
බුදුරදුන් බුදු කෙනෙකුන් ලෙස පිළිගත්තේ උන්වහන්සේගේ ශ්‍රී දේහි පිහිටි මහා පුරුෂ ලක්ෂණයන් දැකීමෙනි. බුදු කෙනෙකුට ලොව පහළ වන්නට සමීප වූ කල්හි මිනිසුන්ට බුදුන් හැඳින ගත හැකි වනු පිණිස සුද්ධාවාස බ්‍රහ්මයන් මිනිස් ලොවට පැමිණ බමුණු වෙසින් සිට මහා පුරුෂ ලක්ෂණයන් ඇතුළු කොට වේදය උගන්වන බවත්, බුදුරදුන් පිරිනිවීමෙන් පසු ඒ කොටස ක්‍රමයෙන් වේදයෙන් ගිලිහි යන බවත්, දැනට ඒ කොටස වේදේහි නැති බවත් බ්‍රහ්ම ආයු සූත්‍රයේ අටුවාවෙහි දක්වා තිබේ. මහ බෝසතාණන් මව්කුසින් බිහිව පස්වන දිනෙහි උන්වහන්සේට නම් තැබීම සඳහා රජමැදුරට කැඳ වූ බමුණන්ගෙන් සද්දෙනෙකු මේ කුමරු ගිහිව විසුවහොත් සක්විති රජ වන්නේය, පැවිදි වුවහොත් කෙලෙස් වැස්ම නැතිකොට ලෞතුරා බුදු වන්නේ යයි පැවසුවේද, සෑම දිනාටම බාල කොණ්ඩඤ්ඤ නම් බමුණා මේ කුමරු ගිහිගේ නොවැසෙන්නේය, ඒකාන්තයෙන්ම පැවිදිව බුදු වන්නේය යයි කීයේද, වේදේහි එන මහ පුරුෂ ලකුණු බෝසත් කුමරුගේ දේහි තිබුණු දැකීමෙනි. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා විසින් ඒ ප්‍රකාශය කළේ කිනම් ලකුණක් දැකීමෙන්ද යන බව අටුවා ටීකා පොත්වල දක්නට නැත. සිදුහත් කුමරුගේ පතුල්වල සප්ත රත්නයන් සහිත සක්විති රජුගේ රූ සටහන පිහිටා තිබුණේය. පතුලෙහි ඒ ලකුණ පිහිටා ඇති අයෙකු සක්විති රජ නොවිය හැකිය. ඒ තැනැත්තා සුදුසු වන්නේ සක්විති රජුට වඩා උසස් කෙනෙකු වීමටය. ඒ ලකුණු දැක කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා මේ කුමරා ඒකාන්තයෙන් බුදු වන්නේය යයි කීයේය කියා ශාසන සම්මත්ති දීපනී නම් බුරුම ග්‍රන්ථයෙහි කියා තිබේ. තථාගතයන් වහන්සේගේ දේහශ්‍රීය වර්ධනය කරන අනුව්‍යංජන නාමයන් හඳුන්වන ලක්ෂණ 80ක්ද උන්වහන්සේගේ දේහේ ඇත්තේය. ග්‍රන්ථය මහත් වන බැවින් ඒවා මෙහි නොදක්වනු ලැබේ. දේහ රශ්මීහු දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසීති අනුව්‍යංජන ලක්ෂණයෙන් සෝභමාන වූ තථාගත දේහෙන් නික්මෙන්නා වූ ව්‍යාම ප්‍රභා, අශීති හස්ත ප්‍රභා, අනන්ත ප්‍රභා, කේතුමාලා, ඌර්ණ රෝම ප්‍රභා, දාඨා ප්‍රභා යන බුද්ධ රශ්මීහු තථාගත දේහය අතිශයින් ශෝභමාන කරති, ශ්‍රීමත් කරති. තථාගත දේහය වටා සතර රියනක් තැන් පැතිර සිටින රශ්මි මණ්ඩලය ව්‍යාම ප්‍රභාව වේ. එසේම තථාගත දේහය වටා අසූරියනක් තැන් පැතිර සිටින රශ්මි මණ්ඩලය අශීති හස්ත ප්‍රභා නම් වේ. අහසෙහි සඳ මඩල ඇති දිනවල චන්ද්‍රයාගේ ඒ මණ්ඩලාකාර රශ්මිය හා ඉන් ඔබ අහසෙහි පැතිරී චන්ද්‍ර රශ්මිය වෙන්වෙන්ව පෙනෙන්නාක් මෙන් තථාගතයන් වහන්සේ අවට පැතිර සිටින ව්‍යාම ප්‍රභාව හා අශීති හස්ත ප්‍රභාව වෙන්වෙන්ව පෙනෙන්නේය. ඒ රශ්මි මණ්ඩල දෙක නිසා රත්න ප්‍රකාර දෙකකින් වට වූ ස්වර්ණ පර්වතයක්සේ තථාගත දේහය ශ්‍රීමත් වන්නේය. ලෞතුරා බුදු බව ලැබීමෙන් 4 වන සතියෙහි රතනගරයෙහි වැඩ සිට අනන්තනය සමන්වාගත ප්‍රස්ථාන මහ ප්‍රකරණය මෙනෙහි කිරීමේදී තථාගත ශරීරයෙන් නික්ම අනන්ත ලෝක ධාතුෙහි පැතිර ගිය ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය අනන්ත රශ්මි නම් වේ. එදා තථාගත ශ්‍රී දේහයේ නිල් තැන්වන හිසකේ බ්‍රැවුල් ලොම් වලින් හා නේත්‍රයන්ගෙන්ද නීල කාන්තිය විහිදෙන්නට විය. එයින් අහස්තලය නිල් මහනෙල් විසුරුවන ලද කලකමෙන්ද නිල්වත් දිගහැර සැලෙන්නට සැලැස් වූ කලකමෙන්ද ලක්ෂ ගණනක් කෝටි ගණනක් මිනි තල් වැට සැලෙන්නට පටන්ගත් කලකමෙන්ද නීල වර්ණයෙන් බැබලින සමෙන් හා නෙත්වලින් පීත ස්ථානයන්ගෙන්ද පීත රශ්මීන් නික්මෙන්නට විය. ඒ රශ්මීන් කරනකොට දිශාවෝ රන්මල්
රන්මල් වස්නා කලක් මෙන්ද හැමතැනම රන්වන් කොඩිවැල් දැමූ රන්වන් කොඩි එසවූ කලක මෙන්ද බබලන්නට විය. තථාගතයන්ගේ දේහයේ ලේ මස්වලින් හා නෙත්වලින් රතුතැන්වලින් රශ්මි ධාරාවෝ නික්මුණාහ. ඒ රශ්මීන් කරනකොට දිශා භාගයෝ රත්පියුම් පෙති වදමල් පෙති පතුරුවාලූ කලක මෙන්ද රතු කොඩි වැල් ඇඳූ රතු කොඩි එසවූ කලක මෙන්ද රක්ත වර්ණයෙන් බබලන්නට වූහ. තථාගතයන් වහන්සේගේ අස්තීන්ගෙන් හා දන්තයන්ගෙන්ද නේත්‍රයන්ගේ ශ්වේත ස්ථාන වලින්ද ඕදාත රශ්මීහු නික්මුණාහ. ඒ රශ්මීන් කරනකොට ඉද්දමල් කොඳමල් සුදු නෙළුම් මල් වසින්නාක් මෙන්ද සුදු කොටි නංවා සුදු කොඩි වැල් ඇද සරසන ලද්දක් මෙන්ද රිදී කලවලින් කිරි විසිරුවන්නාක් මෙන්ද දහස් ගණන් දසදහස් ගණන් රිදී තල් වැට එක විට සැලෙන්නාක් මෙන්ද දිශාභාගයෝ බැබළුණාහ. තථාගත දේහයේ ඒ තැන්වලින් මංචිෂ්ඨක ප්‍රභාස්වල රශ්මි නික්මුණහ. ඒ රශ්මීන් කරනකොට එක විට දෙව්දුණු දහස් ගණනක් පහළ වූවාක් මෙන්ද හිරසඳ දහස් ගණනක් උදා වූවාක් මෙන්ද ලෝකය ආලෝකවත් විය. එදා ලෝක ධාතුන්හි බුදු රැස් පැතිරෙන කල්හි දිව්‍ය ලෝකවල දෙවියන්ගේ හා ඔවුන්ගේ විමාන ආදිය ආලෝකයෝ හිරු රැසට කණාමැදිරියන්ගේ එළියට යටවන්නාක් මෙන් යට වී ගියහ. එක විට දසදහසක් ලෝක ධාතුන් ආලෝකවත් කිරීමට සමත් මහා බ්‍රහ්මයෝ එදා හිරු උදාවන කණමැදිරියන් මෙන් වූහ. චන්ද්‍ර සූර්යාලෝකයෝ බුදු රැසින් වැසී ගියහ. එදා තථාගත ශ්‍රී දේහෙන් නික්මුණු රශ්මීහු අද දක්වාත් ඈත ලෝක ධාතුවල හා අජට ආකාශයෙහි දස දිසාවෙහිම ගමන් කරන බව කියා තිබේ. අයංච නේව බුද්ධානං අදිට්ඨානානිදී න භාවනාය මන්දී සන්හ සුඛ මද්දමං පන සම්ම සතෝ ලෝකනාතස්ස ලෝහිතං පසීදී වත්තු රූපං පසීදී චවිවන්නෝ පසීදී චිත්ත සමුට්ඨානා වන්න ධාතු සමන්තා අසීති හත්ත මත්තේ පදේසේ නිච්චාලවේ අට්ඨාසී. ධම්මසංගණී අට කතා 12. මේ බුද්ධ රශ්මීහු නික්මීම බුදුරදුන්ගේ අදිෂ්ඨාන නිර්දියක්ද නොවේ, භාවනා ඉර්දියක්ද නොවේ. සංහ සූක්ෂම ධර්මය සම්මර්ෂණය කරන්නා වූ ලෝකනාථයන් වහන්සේගේ රුධිර ධාතුව පැහැදින, හෘදය වස්තු රූපය පැහැදින, ඡවි වර්ණය පැහැදින. එයින් ශරීරයෙන් ෂඩ්වර්ණ රශ්මීහු නික්මුණාහුය. තථාගත දේහය හාත්පස අසූරියනක් තැන රශ්මිය නිශ්චලව පිහිටා සිටියේය යනු ඒ පාලි පාඨයේ තේරුමයි. කේතුමාලා රශ්මිය යනු තථාගතයන් වහන්සේගේ ශීර්ෂයෙන් අසූරියන් උසට නැගෙන රශ්මියයි. සිද්ධාර්ථ කුමාරයන් නේරංජනා නදී තීරයේදී පැවිදි වනු සඳහා හිස කේසියල්ල එකතු කොට අල්ලා කඩුවෙන් කැපූ පසු හිස ඉතිරි වූ කේශයෝ දක්ෂිනාවර්තව හිසට ඇලී බුබුලු වශයෙන් සිටගත්හ. ඒවා නැවත නොවැඩි එපමණින්ම සිටගත්හ. බුදුවීමෙන් පසු ඒ කේශ ධාතුන්ගෙන් අසූරියනක් උසට නීල වර්ණ රශ්මියක් විහිදෙන්නට විය. එය කේතුමාලාවයයි කියනු ලැබේ. ෂඩ්වර්ණ රශ්මි ධාරාවෙන්ද එකතු වී පවත්නා ඒ කේතුමාලාව සත්රුවනින් සරසූ නිල් මිනි ඔටුන්නක්සේ ලෝකනාථයන් වහන්සේගේ හිස මත බබලන්නේය. බුදුරදුන්ගේ දෙබම අතර නලල් තලයෙහි පිහිටි ඌර්ණ රෝම ධාතුවෙන් විහිදෙන ශ්වේත රශ්මිය ඌර්ණ රෝම ප්‍රභා නම් වේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයේ පිහිටි සතර දාඨා ධාතුන්ගෙන් නික්මෙන්නා වූ රශ්මිය දාඨා ප්‍රභා නම් වේ.
තථාගත ශ්‍රී මුඛයේ දාඨා ධාතුන් තොල් සංගලින් වසී පවත්නා බැවින් නිතර නොදැකිය හැකිය. උන්වහන්සේ සිනා පහල කරන අවස්ථාවේදී ඒවායේ අග විවෘත වන්නේය. විවෘත වනු සමගම ඒවායින් විදුලිය බඳු ශුභ්‍ර වර්ණ රශ්මි මාලාවෝ නික්ම තථාගතයන් වහන්සේගේ මුඛ ශෝභාව වර්ධනය කරන්නාහ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා 80 අනුයන්ජන ලක්ෂණයෙන්ද අනෙක් රශ්මීන්ගෙන්ද සෝබන වූ බුදුරදුන්ගේ දේහශ්‍රීය ඇතිසැටියට වර්ණනා කිරීමට අපට වචන නැත්තේය, උපමා නැත්තේය. පරම රූප ශ්‍රියෙන් යුක්ත වන තථාගත දේහයේ පමණ දෙව් මිනිසුන්ගේ නෙත් සිත් පිනවන අන් වස්තුවක් නැත්තේය. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය මිනිසා දුටු විට බිය වී පලායන තිරිසන් සතුන්ගේද නෙත් පිනවන්නකි. තථාගත දේහය දුටු විට සෙසු මිනිසුන් දුටු විට බිය වී පලායන තිරිසන් සත්හුද ඇසිපිය නොහෙලා බලා සිටිති. ඒ තථාගත දේහ ශ්‍රීය දෙව් මිනිසුන්ගේ නෙත් සිත් පිනවීම ගැන කවර කතාද? මෙතකින් විස්තර කරන ලද්දේ තථාගතයන් වහන්සේගේ දේහ ශ්‍රීය පමණකි. උන්වහන්සේගේ ශ්‍රී ගුණය විස්තර කිරීමේදී ගමන් ශ්‍රීය, ධර්ම දේශනා ශ්‍රිය, ඉරියව් පැවැත්වීමේ ශ්‍රිය, අනෙක් ක්‍රියා කිරීමේ ශ්‍රිය, අනන්ත ඥාන ශ්‍රිය, මෛත්‍රී කරුණා ආදී අනන්ත ගුණ ශ්‍රිය යන මේවාද විස්තර කළ යුතුය. අනන්ත ශ්‍රී සංඛ්‍යාත භාගයෙන් යුක්ත වන බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වනසේක. 5. කාම භාග්‍ය. ප්‍රාර්ථනා සිදු කිරීමට බලාපොරොත්තු වන, සිදු කිරීමට උත්සාහ කරන ආත්ම පරාර්ථයන්ගේ සිද්ධිය කාම භාග්‍ය නමි. තමාගේ යහපත පිණිස හෝ සිදු කිරීමට බලාපොරොත්තු වන දේවල් බලාපොරොත්තු වන සැටියට සැමටම සිදු නොවේ. සිදු කිරීමට හැම දෙනම සමත් නොවේ. මහබෝසතාණෝ දීපංකර බුදුරදුන් හමුවේදී ලෞතුරා බුදු බවට පැමිණීම වූ මහත් වූ අර්ථයක් පැතූහ. උන්වහන්සේට පැතූ පරිදි එය සිදුවිය. එය සිදු කර ගැනුම උන්වහන්සේ සමත් වූහ. ලෞතුරා බුදු බවට පැමිණ තමන් වහන්සේ සසරින් එතර වී තවත් සත්වයන් සසරින් එතර කරවිය හැකිය වීමෙන් උන්වහන්සේගේ බලාපොරොත්තුවද එසේම සිදුවිය. සූවිසි අසංඛ්‍යක් සත්වයන් සසර සයුරෙන් එතර කරවිය හැකි වීමෙන් උන්වහන්සේගේ බලාපොරොත්තුවද එසේම සිදුවිය. සසරින් එතර වූ සූවිසි අසංඛ්‍ය හැර තවත් අප්‍රමාණ සත්වයන්ට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත්ද උන්වහන්සේට ලබා දිය හැකි විය. අපායට වැටෙන්නට සිටි අපමණ සත්වයෝ උන්වහන්සේ නිසා අපායෙන් මිදී ස්වර්ග සම්පත් ලබාගත්හ. දනුදු ලබා ගන්නාහ. අනාගතයේහිද ලබා ගන්නාහ. අදහස් කරන පරිදි ආත්මාර්ථ පරාර්ථ සිද්ධිය කාම භාග්‍යයෙන් යුක්ත වන බැවින්ද තථාගතයන් වහන්සේ භගවා නම් වනසේක. 6. ප්‍රයත්න භාග්‍ය. ආත්මාර්ථ පරාර්ථ සාධනය පිළිබඳ වූ බලවත් වීරිය ප්‍රයත්න භාග්‍යයි. සිදු කරන අර්ථයෙහි විශාලත්වය අනුව ඒ දේ සිදු කිරීමට මහත් වීරියක් වුවමනාය. බුද්ධත්වය පමණ මහත් වූ උසස් වූ අන් තත්වයක් නැත. ඒ උසස් තත්වවලට පැමිණීමට එයට සුදුසු මහත් වීර්ය පාරමිතා සංඛ්‍යාත වීර්ය තිබූ නිසා උන්වහන්සේට ලෞතුරා බුදු බව ලැබිය හැකි විය. තථාගතයන් වහන්සේ ලෞතුරා බුදු බවට පැමිණි 45 වසක් මුළුල්ලෙහි බුද්ධ කෘත්‍ය සිදු කළසේක. ලෝකේහි ඇති කෘත්‍යයන් අතරින් සියල්ලටම මහත් වූ කෘත්‍ය බුද්ධ කෘත්‍යයි. දහස් ගණනක් ජනයා සේවයෙහි යොදවාගෙන කරන කර්මාන්තයක් වේ නම්
එය මහත් වූ කෘත්‍යයකි. එය සිදු කිරීමට එයට ප්‍රමාණ වන තරමට මහත් ප්‍රයත්නයක්ද තිබිය යුතුය. රටක් පාලනය කිරීමට එයට වඩා විශාල කෘත්‍යයකි. ඒ සිදු කළ හැකිවීමට ආයතනයක් පාලනය කිරීමේ ප්‍රයත්නයට වඩා මහත් ප්‍රයත්නයක් තිබිය යුතුය. රටවල් ගණනක් පාලනය කරනවා නම් එය ඉතා මහත් කෘත්‍යයක් වන බැවින් එයට විශාල ප්‍රයත්නයක් තිබිය යුතුය. නැතහොත් එය කළ නොහැකිය. දිව්‍ය බ්‍රහ්ම ලෝක සහිත සක්වල දසදහසක් සත්වයනට යහපත සිදු කිරීම බුද්ධ කෘත්‍යයි. එබඳු මහත් කෘත්‍යයක් රාජාදී අන් කිසිවෙකුට නැත. රටවල් ගණනක් පාලනය කරන රජෙකුගේ කෘත්‍ය බුද්ධ කෘත්‍ය හා සසඳහොත් ඉතා සුළුය. දසදහසක් ලෝක ධාතුවල එදා එදාට ධර්මය අවබෝධ කළ හැකි පමණට නුවණ මුහුකුරා ගියවුන් සොයා බලා ඔවුනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම බුද්ධ කෘත්‍යයකි. රත්නත්‍රය කෙරෙහි පහදවා තිසරණෙහි පංචශීලයෙහි පිහිටිය හැකියවුන් බලා එසේ කිරීම බුද්ධ කෘත්‍යයකි. දාන ආදී පින්කම්වල යෙදවිය හැකි පුද්ගලයන් බලා ඔවුන් ඒවායේ යෙදවීම බුද්ධ කෘත්‍යයකි. පැවිද්දට සුදුස්සන් සොයා බලා දහම් දෙසා ඔවුන් පැවිද්දෙහි පිහිටවීම බුද්ධ කෘත්‍යයකි. සුදුසු කල් බලා පැවිද්දන්ට සිකපද පැනවීම බුද්ධ කෘත්‍යයකි. පැවිදි වූවන්ට අරහත්වයට පැමිණිය හැකි වීම පිණිස ඒ පුද්ගලයන්ට සුදුසු කමටහන් කියා දීම බුද්ධ කෘත්‍යයකි. කමටහන්ගෙන ආරණ්‍ය ආදී විවේක ස්ථානවල මහානදම් පුරන පැවිද්දන්ගේ තතු සොයා ඔවුන්ට සුදුසු උපදෙස් දීම බුද්ධ කෘත්‍යයකි. බේද වූවන් සමග කිරීම බුද්ධ කෘත්‍යයකි. පැවිද්දන්ට පිණ්ඩපාතය සුලභ කිරීම බුද්ධ කෘත්‍යයකි. ආයු ගෙවී ඇති එදිනෙදා මිය අපායට යන්නට සිටින්නවුන් වෙත ගොස් ඔවුන් සුගතියෙහි ඉපදීමට සැලැස්වීම බුද්ධ කෘත්‍යයකි. මිත්‍යා ධර්ම පතුරුවා ජනයා නොමග යවන ජනයන් අපා මගට පමුණුවන ජනයාට සංගමොක් මග වසන මිත්‍යා දෘෂ්ටිකයන් මැඩලීමද බුද්ධ කෘත්‍යයකි. මිත්‍යා ධර්ම අසා මිසදිරුගෙන සිටින ජනයා සම්මක් දෘෂ්ටියෙහි පිහිටවීම බුද්ධ කෘත්‍යයකි. විපතට පත්වන්නන්ට යන ජනයා ඉන් මුදාලීම බුද්ධ කෘත්‍යයකි. තථාගතයන් වහන්සේ දිවා රාත්‍රී දෙකෙහි අනලසව පසුබැස්මක් නැතිව මහත් උත්සාහයෙන් ඒ බුද්ධ කෘත්‍යයන් සිදු කරනසේක. බුද්ධ කෘත්‍යයන් සඳහා යොදුන් ගණන් දුර මග ගෙවා පාගමනින්මද වැඩම කරනසේක. රජුන්ගෙන් සිටුවරුන්ගෙන් මහ ධනපතීන්ගෙන් ලැබෙන ප්‍රණීත භෝජනයන් හැර දුගියන්ට අනුකම්පාවෙන් ඔවුන් පිරිනමන නීරස බොජුන් වළඳනාසේක. දෙව් විමනක් බඳු මනරම් ගඳ කෙලියක් තිබියදී මැසි මදුරුවන් ගහන කැලෑවල වැඩවෙසනසේක. රුක් මුල්හි වැඩවෙසනසේක. කිසිදු සෙවණක් නැති පිට්ටනිවලද රාත්‍රිය ගත කරනසේක. ගුහාවල මඩුවල රාත්‍රිය ගත කරනසේක. මාරාන්තික රෝගයකින් පෙළෙමින් අතිශයෙන් දුබලව විසූ පිරිනුවන් පාන දින රාත්‍රියේද ඒ මහා වීරයන් වහන්සේ අවසන් මොහොත පැමිණෙන තෙක්ම වීරිය නොහැර බුද්ධ කෘත්‍ය සිදු කළසේක. පිරිනිවන් මංචකයෙහි සතපුණු භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවීරයන් වහන්සේට හා පැමිණ සිටි භික්ෂූන්ටද දහම් දෙසූසේක. දීර්ඝ සූත්‍ර දේශනයක් වන මහා සුදර්ශන සූත්‍රය ඒ රාත්‍රියේදීම දේශනා කළසේක. සුභද්‍ර නම් පිරිවැජියාට දහම් දෙසා ඔහුගේ සැකදුරු කරවා සස්නෙහි පැවිදි කරවූසේක. ලෝතුරා බුදු බව ලබා දීමට සමත් වූද සකල බුද්ධ කෘත්‍යයන් සිදු කිරීමට සමත් වූද සම්‍යක් වායාම සංඛ්‍යාත මහා ප්‍රයත්නය ඇති බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වනසේක. සැරියුත් මහ තෙරුන් වහන්සේගේ අර්ථ විවරණය. ධම්සෙනවේ සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් නිද්දේශපාලියෙහි භගවා යන පදයෙහි අර්ථ විවරණය මෙසේ කර තිබේ. භගවාති ගාරාවාදි වචනං අපිච භග්ගරෝ
බග්ග රාගෝති භගවා බග්ග දෝසාති භගවා බග්ග මෝහාති භගවා බග්ග මානෝති භගවා බග්ග දිට්ඨීති භගවා බග්ග කණ්ඨකෝති භගවා බග්ග කිලේසෝති භගවා බජි විභජි ධම්ම රත්තන්ති භගවා භවානි අන්තකරෝති භගවා භාවිත කායෝ භාවිත සීලෝ භාවිත චිත්තෝ භාවිත පඤ්ඤාති භගවා බජිවා භගවා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි අප්පසත්තානි අප්පනිග්ගෝසානි මනුස්සරාහ සෙය්‍යකානි පටිසල්ලාන සාරුප්පානීති භගවා භාගීවා භගවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය බේසජ්ජ පරික්කාරන්ති භගවා භාගීවා භගවා අත්ථ රස්ස ධම්ම රස්ස විමුක්ති රස්ස අදිසීලස්ස අදිචිත්තස්ස අදිපඤ්ඤාති භගවා භාගීවා භගවා චතුන්නං ඥානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූප සමාපatti නන්ති භගවා භාගීවා භගවා අට්ඨනං විමුක්ඛානං අට්ඨනං අවිභායතනානං නවන්නං අනුපුබ්බ විහාර සමාපatti තන්ති භගවා භාගීවා භගවා දසන්නං සංඥා භාවනානං දස්සනං කසින සමාපත්තීනං ආනාපාන සති සමාධිස්ස අසුභ සමාපත්තියානි භගවා භාගීවා භගවා චතුන්නං සම්මප්පද්‍යාන චතුන්නං ඉද්ධිපාදානං පංචනං ඉන්ද්‍රියානං පංචනං බලානං සත්තන්නං බොජ්ජංගානං අරියස්ස අට්ඨංගිකස්ස මග්ග සතාති භගවා භාගීවා භගවා දස්සනං තථාගත බලානං චතුන්නං වේසාරජ්ජානං චතුන්නං පටිසම්භිදානං චන්නං අභිඥානං චන්නං බුද්ධ ධම්මා නන්ති භගවා භගවාති නේතං නාමං මාතරා කතං න පිතරා කතං න බාතරා කතං න භගිනියා කතං න මිත්තා මච්චේහි කතං න ඥාති සලෝහි තේහි කතං න සමන බ්‍රාහ්මනේහි කතං න දේවතානි කතං විමුක්ඛන්ති කාමේතං බුද්ධානං භගවන්තානං බෝධියා මූලේ සහසබ්බං යුතං ඥානස්ස පටිලාභා සච්චිකා පඤ්ඤත්ති යදිදං භගවාති තිස්ස මෙත්තේය සුත්ත නිද්දේශයෙන් තේරුම භගවා යනු ගරු කළ යුතු උත්තම පුද්ගලයන්ගේ ගරු කළ යුතු භාවය පැවසෙන වචනයකි. තවද තථාගතයන් වහන්සේ රාගය නැසූ බැවින් භගවා නම් වෙති. ද්වේෂය නැසූ බැවින් භගවා නම් වෙති. මෝහය නැසූ බැවින් භගවා නම් වෙති. දෘෂ්ටීන් නැසූ බැවින් භගවා නම් වෙති. කෙලෙස් නැමැති කටු නැසූ බැවින් භගවා නම් වෙති. කෙලෙස් නැසූ බැවින් භගවා නම් වෙති. ධර්ම රත්නය උද්දේශ වශයෙන් විභාග කළ බැවින් නිර්දේශ වශයෙන් අනේක ආකාරයෙන් විභාග කළ බැවින් ප්‍රතිනිර්දේශ වශයෙන් අනේක ප්‍රකාරයෙන් විභාග කළ බැවින් භගවා නම් වෙති. කාම භව ආදී භවයන් කෙලවර කළ බැවින් භගවා නම් වෙති. කරන ලද කාය භාවනා ඇති බැවින් සීල භාවනා ඇති බැවින් චිත්ත භාවනා ඇති බැවින් ප්‍රඥා භාවනා ඇති බැවින් භගවා නම් වෙති. ශබ්ද ഘോഷා නැති ජනයාගේ ශරීරවල සැපී එන වාතය නැති මිනිසුන්ගේ රහස් වැඩට යෝග්‍ය වූ විවේකීව යෝග්‍ය වූ නගර ග්‍රාමයන්ට දුර වූ ආරණ්‍යෙහි වූ සෙනසුන් භජනය කළ බැවින් භගවා නම් වෙති. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චයන ප්‍රත්‍යයන් ලබන බැවින් භගවා නම් වෙති. අර්ථ රස ධම්ම රස විමුක්ති රස අදිසීල අදිචිත්ත අදිප්‍රඥා ලබා ඇති බැවින් භගවා නම් වෙති. සතරක් වූ ධානයන් සතරක් වූ බ්‍රහ්ම විහාරයන් සතරක් වූ අරූප සමාපත්තීන් වජනය කළ බැවින් භගවා නම් වෙති. අටක් වූ විමෝක්ෂයන් අටක් වූ
අභිභායතනයන් 9ක් වූ අනුපූර්ව විහාර සමාපත්තීන් ඇති බැවින් භගවා නම් වෙති. 10ක් වූ සංඥා භාවනාය 10ක් වූ කසින සමාපත්තීය ආනාපානාසති සමාපත්තිය අසුභ සමාපත්තිය යන මේවා ඇති බැවින් භගවා නම් වෙති. 4ක් වූ සතිපට්ඨානයන් 4ක් වූ සම්මප්පදානයන් 4ක් වූ ඉර්ධිපාදයන් 5ක් වූ ඉන්ද්‍රියන් 5ක් වූ බලයන් 7ක් වූ බෝධ්‍යාංගයන් හා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාජනය කළ බැවින් භගවා නම් වෙති. 10ක් වූ තථාගත බලයන් 4ක් වූ වෛශ්‍යාර්ධ ඥානයන් 4ක් වූ පටිසම්භිදාවන් 6ක් වූ අභිඥාවන් 6ක් වූ බුද්ධ ධර්මයන් ඇති බැවින් භගවා නම් වෙති. භගවා යන මේ නාමය මව විසින් කරන ලද්දක් නොවේ. පියා විසින් කරන ලද්දක් නොවේ. සහෝදර සහෝදරී මිත්‍රයන් සමග වාසය කරන්නන් විසින් නෑයන් විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් කරන ලද්දක් නොවේ. භගවා යන මේ නාමය ලෞතුරා බුදුවරුන්ට අරහත් ඵලයාගේ කෙළවරේදී ලැබෙන නාමයකි. ලෞතුරා බුදුවරුන්ට බෝධි මූලයේදී සර්වඥතා ඥානය ලැබීමට හේතු කොට ලැබෙන නාමයකි. මේ මහා නිද්දේශ පාඨය විස්තර කරහොත් මහා ග්‍රන්ථයක් සැපයීමට තරම් කරුණු එයට ඇතුළත් වී ඇත්තේය. තවත් නොයෙක් ආකාරවලින්ද භගවා යන පදය වර්ණනා කර ඇත්තේය. බුදුගුණ වලින් අපි දන්නේ ඊතා ස්වල්පයකි. එය අප දන්නා බුදුගුණ වුවද ලියතහොත් ලිවීමට අපේ ආයුෂද මදය යයි අපි සිතමු. සත් ජනයන්ට බුද්ධ රත්නය කෙරෙහි ප්‍රසාදය ඇති කර ගැනීමට මේ ග්‍රන්ථයෙහි දක්වුණු බුදුගුණ ප්‍රමාණවත් බැවින් බුද්ධ ගුණ වර්ණනාව මෙතකින් අවසන් කරනු ලැබේ.